Satipatthana Sutta, the four foundations of mindfulness. අපි සතිපට්ඨාන සූත්‍රය ආරම්භ කරා දෙවැනි දවස මේ සෙෂන් එකෙත් සැලකිය යුතු ප්‍රමාණයක් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. අපි නතර කරපු තැනට ඉඳලා පටන් ගත්තොත් සේයතාපි භික්ඛවේ දක්ඛෝ බමකාරෝවා බමකාරන්තේ වාසීවා දීගං වා අංජන්තෝ දීගං අංජාමීති පජානාති රස්සං වා අංජන්තෝ රස්සම් අංජා मीति पजानाति एवं एवमेव को भिक्खवे भिक्खु दीगं वा अससंतो दीगं अससा मीति पजानाति दीगं वा पससंतो दीगं पससा मीति पजानाति रसं वा अससंतो रसं अससा मीति पजानाति रसं वा पससंतो रसं पससा मीति पजानाति सब्बकाय पटिसंवेदी असुसिस्सा मीति सिक्खति सब्बकाय पटिसंवेदी पसुसिस्सा मीति सिक्खति सब्ब पस्संबयं काय संखारं पसुसिस्सा मीति सिक्खति पस्संबयं काय संखारं पसुसिस्सा मीति सिक्खति. Just like a skillful carpenter and his apprentice, දක්ෂ වඩුවෙක් සහ ඔහුගේ අතවැසිය ගෝලයා apprentice ආධුනිකයා while making a long turn යතු ගන්නකොට හරි කියතෙන් අදිනකොට හරි දිගට අදිනකොට while making a long turn යතු ගන්න එකක් සඳහන් වෙනවා. ඒ වගේම කියතෙන් ඉරීම ගැනත් මෙතන සඳහන් වෙනවා. සමහර තැනක කියත ඉරණ එක සමහර තැනක යතු ගන්න එක. while making a long turn ඒ ලොකුවට දිගට යතු ගන්න එකක් වැඩිපුර රැහෙන්න අල්ලනවා. එහෙම නැත්නම් දිගට ලීරනකොට බින්දලා යටට දෙන්නේ විශාල කොටයක් ඉරනකොට උඩ ඉන්නේ කෙනා බොහෝ විට මේ සීනියර් බාස් නැහැ. එයා ඇදලා ගන්නවා ගොඩක් අදිනකොට යට එක්කනටත් ඒ රිද්මේ දැනෙන. එයාත් ඒ විදිහට ඒකට උදව්. ඒ වගේ while making a long turn මේ දිගට අදිනකොට properly understands මනාව තේරුම් ගන්නවා. දෙන්න එකට ටික වෙලාවක් මේ වැඩේ කරනකොට I'm making a long turn දැන් දිගට අදිනවා කියන්නේ. and while making a short turn වගේම දිගට යතු ගන්නකොට හෝ දිග කොටට ඉරෙනකොට he understands very well හොඳින්ම තේරුම් ගන්නවා that I'm making a short turn කෙටි turn එකක් කෙටියෙන් යතු ගන්න එකක් කෙටියෙන් ඉරණ එකක් ඒ මොහොතේ උනේ කියලා. likewise ඒ වගේ the practitioner යෝගියා පුහුණු වෙන කෙනා යෙදෙන කෙනා when breathing in a deep breath when breathing a deep breath when breathing in ඇතුළට දිග හුස්මක් ගන්නකොට understands well හොඳට තේරුම් ගන්නවා that I am breathing in a deep breath මේ දැන් ඒ දිග සුසුමක් ආවි කියලා. when breathing in a shallow breath when breathing in a shallow breath කෙටි හුස්මක් ගන්න විට understands තේරුම් ගන්නවා well හොඳින් that I am breathing in a shallow breath මම දැන් ඒ ඇතුළට ගත්තේ කෙටි හුස්මක් කියලා. a shallow breath නොගැඹුරු හුස්මක් කියලා. when breathing out a deep breath දිග හුස්මක් හෙළන විට he understands well මනාව තේරුම් ගන්නවා that I am breathing out a deep breath දැන් මා මේ හෙලන්නේ දිග සුසුමක් බව. එතන breathe out. breathing out a shallow breath කෙටි සුස්මක් හෙලන විට he understands very well හොඳ මනාව තේරුම් ගන්නවා පජානාති that I am breathing out a shallow breath මම නොගැඹුරු කෙටි හුස්මක් ගත්ත බව. accordingly he disciplines himself
ඒ ක්‍රියාව තුලම ශික්ෂණය වෙනවා වෙනතකට සතිය යොමු නොකර. Feeling the whole bodily activities. සබ්බකාය පටිසංවේදී. එතකොට මේ හුස්ම ගන්න ගමන් සමස්ත ශරීරයේ විවිධ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා අභ්‍යන්තරය සහ බාහිරවත්. එතකොට ඒ සියලුම දේවල් වලට සිත එළියට යන්නේ නැහැ. තමන්ගේ ශරීරයේ තුලම වෙන විවිධ කායික ක්‍රියාකාරකම් වලට සංවේදී වෙනවා. I shall breathe in. ඒ සම්පූර්ණ ක්‍රියාකාරකම් වලට සංවේදී වන ගමන් ඒ හුස්මේ අවධානය පවතී. Feeling the whole bodily activities, I shall breathe out. ඒ විදිහට සියලුම කායික ක්‍රියාකාරකම් වලට අවධානය යොමු කරන ගමන් හුස්ම පිට කරනවා. Thus he disciplines. ඒ ආකාරයට යෝගාවචරය පුහුණු වෙන කෙනා හික්මෙනවා. With the bodily activities calm, then ඒ ශරීරය ඇතුලේ ඒ ක්‍රියාකාරකම් සංසුන් වෙලා හුස්මත් සංසුන් වෙනවා. ශරීරය ඇතුලේ වෙන අනෙකුත් ඇක්ටිවිටීස් උත් කායිකව වෙන සියලු කය හා කායිකව සම්බන්ධ වෙන සියලු ඇක්ටිවිටීස් සංසුන් වෙනවා. සබ්බකාය පටිසංවේදී. එතකොට අර උදාහරණයක් පෙන්නලා තියෙනවා වීදුරුවකට මඩ දාලා සෙලෙව්වට පස්සේ ඒකේ ටෝච් එකක් ගැහුවාම එහා පැත්තට එළිය යන්නේ. ඒ මඩ වතුර ටික පෑදෙන්න තිබ්බට පස්සේ අර සෙඩිමන්ට් එක යටට බහි. මඩ යටට බහැලා වතුර පැහැදිලි වෙනවා ටික වෙලාවක් ගියා. අන්න ඒ වගේ මේ ශරීරයේ ඇතුලේ විශාල රසායනික ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. දැන් ඒව අවශ්‍යතාවය අඩු නිසා ඒවා ඒ අභ්‍යන්තර රසායනික ක්‍රියාවලිය සිද්ධ වෙන එක සංසුන් වෙනවා. ඒවත් පල්ලෙහාට බහලා තියෙනවා. එතකොට ඒක තමයි මේ සියලුම මේ කායට සංවේදී වෙනකොට ඒ කයේ පස්සද්ධියක් සංසුන් බවක් දැනෙන්නේ. I breathe in. Thus he trains himself. මේ විදියට පුහුණු වෙනවා. With the bodily activities calm. දැන් කායික ක්‍රියාවන් සංසුන්. අර වතුර එක මඩ වතුර ටික හොලවලා ටික වෙලාවක් තිබ්බහම පෑද්දයක් යනකොට ඒක පැහැදිලි වෙනවා. මුලින් ටෝච් එක ගහුවම එහා පැත්තට එළිය යන්නේ නැහැ. දැන් පොඩි එළියක් ආවත් වතුර එක පැහැදිලි වුණාම එහා පැත්තට විනිවිද යනවා. දැන් ඒ වගේ මේ ශාරීරික ක්‍රියාවලිය ඊටාම සංසුන් වුණාම දැන් උදාහරණයකට අපිට කේන්ති ගියාම ශරීරයේ ඒ කේන්තිය තවදුරටත් වැඩි කරගෙන ඒකට උදව් වෙන්න අවශ්‍ය කරන රසායනික ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඒකට අවශ්‍ය දියර මොළයට ලබා දෙනවා. ඒ කිමිකල් කම්පොසිෂන් එකක් සිද්ධ වෙනවා. ඒකට ඒ අණු කේන්ති වෙවි තවදුරටත් ඒකත් එක්කම යනවා. ඒ වගේ දැන් එක එක දේවල් වලට අවශ්‍ය කරන ග්‍රන්ථීන් වලින් රසායනිකයන් සංයෝජනය කරන ක්‍රියාවලිය දැන් සංසුන් වෙලා තියෙනවා. දැන් එතකොට මේ සම්පූර්ණ ස්නායු පද්ධතිය මේ සංසුන් වීම ඇතුලේ කරුවල කාමරයක හිටියත් චූටි එළියක් වැටුනොත් මහ යෝධ ආලෝකයක් වගේ දැනෙන්න ගන්නවා. සබ්බකාය පටිසංවේදී මුළු ශරීරයම ඉතාම සංවේදී තැනකට යනවා. සමහන් භාවනා කරන කෙනෙක් විනාඩි 20කින් පැනනට පස්සේ ඒ தත්ත්වය දල වශයෙන්පත් වෙනවා. එතකොට සමහර විට ඉතාම සියුම් ශබ්ද ඇහෙන්නේ. තමන් ශරීරේ නැතුව නිකන් පාවෙනවා වගේ. මෙන්න මේ වෙලාවේ තමයි ඔය ගොඩක් තීරුමන්නේතිය රැවටෙන්නේ. මේ ඉතාම සරල දෙයක් උනේ නිකන් ලොකු එකක් වුණා කියලා ගොඩක් අය විකාර කරගන්න තැනක්. කිසිම දෙයක් උනේ නැහැ. ස්වාභාවික දේ මේ ශරීරයේ සංසුන් වීම ඇතුලේ. මොකද අපි මේව කතා කරනකොට වුණත් ඇවිදිනකොට හැම වෙලාවෙම විශාල ක්‍රියාවලියක් යන්ත්‍ර විශාල ප්‍රමාණයක් ඇතුලේ වැඩ කරනවා.
ඒ සියල්ල සංසුන් වෙලා. ඒ සංවේදීතාවය ඇතුලේ දැනෙන අධිසංවේදීතාවයට රැවටෙන එක එක දේවල් එළිය ආවා මේ විදිහට එක එක විකාර හිතාගන්න. අර අවබෝධය තියෙන කෙනා දන්නවා මේක තාම ප්‍රාථමික සරල මට්ටමක්. මේ විවිධ එළිය එන එක එහෙම දැනෙන දේවල් උඩ පාවෙනවා වගේ ඒ වගේ හිතෙන දැනෙන දේවල් ශරීරයේ සංසුන් වුණාම කියලා ඒ අතිශය ප්‍රාථමික දේවල් වලට ඒ අවබෝධයෙන් ධර්මයේ පැහැදිලි අවබෝධයකින් ජීවිතේ chemical composition එකක් ගැන දන්න කෙනෙක් එහෙම ගැටෙන්නේ නැහැ. In the early ages ඉස්සර කාලවල sowing timber was laboriously done. Sowing timber දැව ඉරණ එක was laboriously done ශ්‍රමිකයන් විසින් කරේ ශ්‍රමය යොදලා with the hands of දිග කියක් වලින්. For the purpose they improvise strong two pairs of cross legs. එතකොට මේ විදිහට කොට දෙකක් ගැට ගහලා මැද්දෙන් ඉරන්න ඕනේ මේක මැද තියලා cross logs tied each pair in an X shape. X අකුර විදිහට ලොකු කොට දෙකක් ගැට ගහ බැඳලා ඒ කරුව මැද්දේ ඉරන්න ඕනේ කොටේ තියලා. තියලා ඒක උඩ එක්කෙනෙක් ඉන්නවා බාසුන් නැහැ උඩ ඉන්නේ කොහොවිත කළු මේ අඟුරු වලින් උඩ ඉරක් ඇඳලා යට තමයි ගෝලයට දෙන්නේ. Apprentice which is for sewing was kept crossed on. ඒක උඩින් හරහට තියනවා ඒ ඉරණ කොටේ. When the senior carpenter who is on the top උඩ ඉන්න ඒ අධ්‍යක්ීම් තියෙන වඩුව brags the so long කියත අදිනවා දිගට. එතකොට ඒ වෙලාවට the apprentice who is underneath යට ඉන්න ඒ ගෝලයා apprentice ආධුනිකයා who understand එයාටත් ඒ රිද්මේ දැනෙලා එයාත් ඒකට උදව් වෙන විදිහට ඒ තල්ලුව දෙනවා. That the so is being dragged along. එයාටත් දැනනවා දැන් මේ කීයද දිගට අදිනවා කියලා. ඒකට ඔපොසිට් එක වැඩ කරොත් එතන ලීරණ වැඩි වෙන්නේ නැහැ. හරියට ඒ වෙලාවට එහෙම ඒක තේරුම් අරගෙන ඒ රිද්මයත් එක්ක ගියේ නැත්තම්. දැන් ඒ වගේ හුස්මේ රිද්මය අපිට නිකන් ඉන්නකොට දැනෙන්නේ නැහැ. නමුත් ඒ රිද්මය දැනෙන්න ගන්නවා කියන එකේ උදාහරණයක් වෙන්න. This simile මේ උපහරණය this simile is compared to the process of breathing. ඒතොර මේක සමාන කරලා තියෙන්නේ මේ හුස්ම ක්‍රියාවලිය. When the spiritual practitioner notices a long breath, මේ අධ්‍යාත්මිකව පුහුණු වෙන කෙනා දිග හුස්මක් දැක්කහම he understands it ඔහු ඒක තේරුම් ගන්නවා to be a long one දිග එකක් හැටියට. When the breath is short කෙටි නම් even that is understood ඒකත් තේරුම් ගන්නවා කොටයි කියලා. ඒතකොට මේ ඇති වෙන සැහැල්ලු බව සරල බව ඒ පස්සද්ධිය මනසට දැනෙනකොට රැවටෙන්නේ නැහැ මේ අත්දැකීම් තියෙන අවබෝධයක් තියෙන කෙනා ඒ මොනවා හරි දේ ලොකු දේවල් මොන දේ දැනුණත් ඒ හැම දෙයක්ම මේ අනිත්‍යතාවයෙන් බලන බව පෙන්වලා තියෙනවා මෙතන. ඒ කියන්නේ ඒ දැඩිවම අනිත්‍ය පිළිබඳ අවබෝධයෙන් තමයි අර පජානාති ඒ දිහා බලන්නේ. එතකොට අර ඒවට රැවටෙන්නේ අහු වෙන්නේ විකාරයටපත් වෙන්නේ. When the breath is neither long nor short දෙක දිගත් නැහැ කොටත් නැතුණාම හුස්ම even it is understood ඒකත් තේරුම් ගන්න. When the breath is neither long nor short හුස්ම දිගත් නැහැ කොටත් නැහැ. Even it is not මධ්‍යස්ථ ඒකත් දැනගන්න. To be a breath in between ඒ දෙක අතරේ හුස්මක් හැටියට. This is noticed when mindfulness develops at a particular stage. එතකොට දැන් මේ දිග හුස්ම කෙටි හුස්ම හිතලා හදලා බලලා එහෙම එකක් නෙවෙයි නෑ. ඒක ස්වාභාවිකව එහෙම දෙයක් දැනෙන්න ගන්න. ඒක දෙවැනි අධියර සිහිය ක්‍රමානුකූලව දියුණු වෙන බවට සාධකයක් හැටියට තේරුම් ගන්න දෙවන අවස්ථාව.
it is not something පළවෙනි අවස්ථාව තමයි අර හුස්ම ඒ කියන්නේ වායුව පිට වෙනවා උඩට යනවා ඒ සරල ස්පර්ශය දිහා බලන් ඉන්නකොට එතකොට ඒ කියන්නේ සිහිය අරමුණ කරගත්තාම ස්පර්ශය දැනෙනවා. ඒ ස්පර්ශය දැනෙන්නේ වායුවේ පිටවීම ඇතුල්වීම එක එක්කෙනාගේ එක එක විදිහට ඒක සංනිවේදනය වෙනවා. අන්න ඒක දැනෙන අවස්ථාව සිහියේ පළමු දියුණු වීම. එතකොට එහෙම දිගට හොඳ මට්ටමකින් වඩපු කෙනාට ඊට පස්සේ දෙවෙනි අවස්ථාවේ හුස්මේ දිග පළල ස්වභාවයෙන් දැනෙන්නේ. It is not something done artificially or unnaturally. එතකොට මේ හුස්ම දිග පළල වෙන එක કૃත්‍රිමව අස්වාභාවිකව කරන දෙයක් නෙවෙයි. In a day, in day-to-day life, දෛනික ජීවිතේ, we do not notice anything of that sort. අපිට හුස්ම දිගද පළලද බුද්ධනෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය අවබෝධයක් තියෙනවා. මනස බර වෙනකොට දිග සුසුම් හැලෙනවා. මනස සැහැල්ලු අවස්ථාවල හුස්ම සිල්ස් මේ සියුම් වෙනවා කෙටි. ලෝක ප්‍රශ්නයක් ආවම දිග සුසුමක් යනවා. ඒ වගේ මනසේ හැසිරීම මේ හුස්මේ රිද්මේ තුල සනිටුහන් වෙන අවස්ථා excuse me sir මොකක්ද යමක සවුන්ඩ් එකක් එනවා සර් පැහැදිලි නෑ දැන් හරිද හරි සර් එහෙමයි එතකොට දැන් in day to day life we do not notice anything of that sort ඒ වගේ දේවල් අපිට in day to day life දෛනික ජීවිතේ we do not notice අපිට සනිටුහන් වෙන්නේ නැහැ anything of that sort ඒ ආකාරයේ දේවල් හුස්මේ ස්වභාවය as we do not usually be mindful on our breathing මොකද අපි සාමාන්‍යයෙන් සතිමත් නැහැ අපේ ආශ්වාස ප්‍රශ්වාස හුස්ම ක්‍රියාවලිය සම්බන්ධ we don't be mindful so then මෙතන ඉස්සලා අපි අර පාලි කොටස කතා කරේ සයතාපි බික්කවේ දක්වෝ බමකාරෝවා සයතාපි බික්කවේ මෙහිදී මහණෙනි දක්වෝ බමකාරෝවා දක්ෂ මේ සමහර අය කම්මල්කාරය කියලා කියනවා. මොකද එයාට යකඩේට ලොකු රස්නයක් ඕන වෙලාවට මයින්හම වැඩිපුර හයියෙන් හදි. ගොඩක් කුලම් තිබෙන. එහෙම නැත්නම් එයාට තේරෙනවා දැන් මේක රස්නේ ගානට ඇවිල්ලා තියෙන්නේ ඒ රස්නේ පවත්ව ගන්න අවශ්‍ය කරන විදිහට කෙටියෙන් හදි. එයා ඒකට සංවේදීව ඒ වැඩේ ඉන්නකොට ඒක කරා. ඒකත් සමහර තැන්වල ඒ උපමාවක් දක්වනවා මේකට උපමා තුනක් දක්වනවා. ඉතින් ඒ තුනම සාධාරණයි. අපිට කියන්න බෑ මේකේ බුදුහාමුදුරුවෝ හරියටම මේ යතු ගාන එකද ලී ඉරණ එකද මේ කම්මල් කරුවගේ එකද අදහස් කරේ කියන එක. කොහොමවත් අපේ මෑත කාලේ දියුණු භික්ෂුන් වහන්සේලා තමයි මේ උපමා තුනම අරගෙන තියෙන්නේ. ඒව යම් මේකට ගැළපෙන බවක් ඒ තුනේම තියෙනවා. බමකාරන්ති වාසීවා දීගංවා අංජන්තු දිගට අදිනකොට දීගං අංජාමීති පජානා දිගට අදිනවා කියලා දැනගන්න. රස්සං වා අංජන්තු කෙටියෙන් අදිනකොට රස්සං අංජාමීති පජානා කෙටියෙන් අදිනවා කියලා දැනගන්න. ඒව මේවකෝ භික්ඛවේ භික්ඛු දීගං වා අසසන්තෝ දීගං අසසාමීති පජානා. ඒ විදිහට භික්ෂුව දිගට හුස්ම ගන්නකොට දිග හුස්මත් දීගං වා පස්සසන්තෝ දීගං පස්සසාමීති දිගට ප්‍රශ්වාස කරන විට දිග ප්‍රශ්වාසයත් රස්සං වා අසසන්තෝ රස්සං අස්සාමීති පජානාති කෙටියෙන් ආශ්වාස කරනකොට එයත් රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමීති කෙටියෙන් ප්‍රශ්වාස කරනකොට එයත් පජානාති මනාව දැනගන්න. සබ්බකාය පටිසංවේදී. ඒතකොට මේ සංසුන් ක්‍රියාවලිය ඇතුලේ සියලුම කයට සංවේදී වෙනවා. සියලු කායික ක්‍රියාවන් දැනෙනවා. පොඩ්ඩක් මේ හැමට දෙයක් දැනුණත් එලියක් වටුණත් බාහිර සද්දයක් ඇහුණත්
ඒක තාම දියුණු විදිහට දැනෙනවා. මේ සමස්ත ශාරීරික කෙමිකල් කම්පොසිෂන් එක සංසුන් වීම ඇතුලේ. සික්කති සබ්බකාය පරිසංවේදී පස්ස සිස්සා මීති සික්කති. ඒක පස්සම් බයං කාය සංකාර. අන්න එතන දියුණු අදහසක් පෙන්වනවා. පස්සං බයං කාය සංකාර. පස්සං උභයං. පස්ස දකින්න උභයන් දෙක. මෙන්න මෙතන දෙකක් දකින්න. ඒ කියන්නේ මේ ලෝකයේ දිත්වයක් තියෙනවා. පැවැත්ම සම්බන්ධ දිත්වයක් තියෙනවා. ඒක දැන් පේනවා. දැන් තමන්ගේ සිත පේනවා. මම ලෝකෙට අහුනේ මේ විදිහට හොඳ නරක පවත්වන්න ගිහිල්ලා. දැන් ඒ සිත මෙහෙම ක්‍රියාත්මක වුණාම මේ දේවල් වෙනවා. හොඳ පැත්තට wholesome activities, නරක විදිහට ගියාම unwholesome පැත්තට යනවා. මෙන්න මේ විදිහට මේ උභයාන්තයට මනසේ ක්‍රියාකාරීත්වය මාව භවයට ගෙනාව නේද කියන එක පේනවා. මේ සබ්බකාය කියලා කියන්නේ මේ හුස්ම රැල්ල නෙමෙයිද? ආයක ක්‍රියාවලියද? දැන් එක පොත්වල තියෙනවා සබ්බකාය කියලා කියන එක සියලුම භෞතික ශරීරය කියලා. තව තැනක තියෙනවා සමස්ත හුස්ම කියලා. දැන් දියුණු දාර්ශනික තැන්වල කියන්නේ මේ කාය කියලා කියන්නේ ක්‍රියාව. එතකොට සබ්බකාය කියලා කියන්නේ සමස්ත භෞතිකයේ ක්‍රියාකාරීත්වය. ඒ කියන්නේ අපිට සංවේදීව කොටසක් වෙනවා, අසංවේදීව කොටසක් වෙනවා. දැන් ඇඟ හුස්ම ගන්න එක හිතලා කරන එකක් නෙවෙයි. ඇතුලේ හાર્ට් එක වැඩ කරන එක හිතලා කරන එකක් නෙවෙයි. ඇතුලේ ඊට පස්සේ ඇසිපිය හෙලන එක හිතලා කෙරෙන්නේ නැහැ. ඒ වගේ මේ නමුත් මේ සමහර ශාරීරික ඒවට අපි ඒ ශරීරයේ මනස සංසුන් වෙනකොට ශරීරයේ එවැනි යම් යම් ක්‍රියාකාරකම් කෙරෙන බව දැනෙනවා. ප්‍රධාන වශයෙන්ම ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය નિરાයාසයෙන් සිද්ධ වුණත් ඒක දැනෙනවා. දැන් හුස්ම අපි කවුරුත් ගන්නෙ නැහැ. වාතයේ ස්වභාවය තමයි රත් වුනහම ඉවත් වෙනවා. උඩින් හරි යටින් හරි ඒක රත් වුනහම යනවා. ඇඟේ තියෙන්නේ. එතකොට සීතල දැනකට වාතය එකතු වෙනවා. රත් වුනහම ඒක උඩට යනවා. ඒක ස්වාභාවික ක්‍රියාවලියක්. එතකොට ඒ පැවැත්මත් එක්ක ඒක ගැට ගැහිලා තියෙනවා. දැන් අපි කවුරුවත් හුස්ම ගන්නව නෙමෙයි. ඒක ස්වභාව ධර්මත් එක්ක ගැට ගැහිච්ච එකක්. එතකොට දැන් මේකේ භාවනාවේ දියුණු තැනකට යනකොට ඒකත් දන්නේ. මගේ පැවැත්ම මට ආත්මීය අනන්‍යතාවයක් ගොඩනගා ගන්න බෑ. මාව පවත්වන්නේ ස්වභාව ධර්ම නේද කියන එකත් දැනෙන්න ගන්න. ඒක තවට ඉස්සරහදී එන කතාවක්. දැන් වාසේ පහපු නිසා මම කිව්වේ. ඒතර සම්පූර්ණ හුස්ම කය කියන එකටත් මේක කියනවා. මේක ඒ කියන කෙනා ඒ අර්ථවත් කරේ ස්වාභාවිකව මේ ක්‍රියාවලිය නම් අපිට දැනෙන්නේ නැහැ පොතක ලියපු දෙයක් මේ හරියටම එතන ප්‍රායෝගිකව සියුම් ක්‍රියාවලිය අර්ථවත් කරන්න ඒ අත්දැකීමත් එක්ක විවරණය වෙනවා. නමුත් දැන් අපි ගත්තාම කාය වේදනා චිත්ත ධම්ම කාය කියලා කියන්නේ ක්‍රියාව. ඒතර මනසත් සම්බන්ධයි. මනස නැතුව කතා කරන්න බෑ. එමුත් අපි නිගණ්ඨනාථ පුත්තගේ කාය දණ්ඩයට අහු මේක අපි වෙන් කරන්න ගියාට මේ හතර එකක් නේ. කාය වේදනා චිත්ත ධම්ම. ශරීරයේ පදනම් කරගත්ත ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඒ ක්‍රියාවලියෙන් සංවේදනා ඇති කරනවා. ඒ සංවේදනා වලින් සිත් පහළ වෙනවා. ඒ සිත් පහළ වෙච්ච ගමන් ඒ සිත යම් දැරීමකට එනවා. ධර්මතාවයක. එතකොට ඒ ක්‍රියාවලිය ස්වාභාවිකව සංසුන් වීම මේ හුස්මත් එක්ක ඇති කරන සතිය තුළ ඒ ජීවිත පැවැත්ම කියන්නේ අන්නේ සතර සතිපට්ඨාන ක්‍රියාවලිය. මේ පවතින ක්‍රියාවට එන්න ගන්න. මේ අනන්‍ය වෙන්න තේරුම් ගන්න පටන් ගන්න. එතකොට මෙතන පස්සම් බයං කාය සංකාර. එතකොට අර පස්සම් බයං පස්සම් උභයං අර අන්ත දෙක පේන්න ගන්න. මනස දැන් අපේ මනස ක්‍රියාත්මක වෙන්නේ අන්ත දෙකක් තුල. Sometimes we perform wholesome activities, sometimes we perform unwholesome activities.
පුඤ්ඤ පාප කියන දෙකෙන් පැත්තකට යනවා. එතකොට ඒ අන්ත දෙකේ තමයි සාමාන්‍ය ලෞකික මිනිස්සෙක් වැඩ කරන්නේ. ඒකට උපේක්ෂාව කියන එක බොහෝ විට දියුණු කරගන්නේ මේ ආර්ය මාර්ගයේ ඉන්න අය ඒ අරකින් බේරෙන්න. මෙන්න මේ අන්ත දෙක මනස ක්‍රියාකාරී ස්වභාවය නිසා මාව භවයට ගෙනියනවා කියලා පේන්න ගන්න. පස්සම්බය. මොකද මේ ආනාපාන සතියට එන්නේ මේ සතිපට්ඨානේ වඩන්නේ කොච්චර ඉගෙන ගත්තත් මේක වඩන්න ගන්නේ ගැඹුරු දහම් අවබෝධයක් ප්‍රඥාව මෝදු වෙන කෙනා. නුවණ ප්‍රඥාව දෙසට හැරීගෙන එන කෙනා තමයි මේ වැඩේට අත ගහන්නේ. එතකන් ඉතින් බුද්ධිමය කුතුහලයේ පිණිස මේක කියන්නේ ගොඩාක් මුළු ලෝකයේම දියුණුම බෞද්ධයෝ දන්නවා මෙතන තමයි මේ මැසේජ් එක තියෙන්නේ කියලා. සතිපට්ඨානය ඇතුලේ කියන්නේ. ඒ නිසා සාමාන්‍යයෙන් බෞද්ධයෙක් සතිපට්ඨානය ආශ්‍රය කරනවා නම් දාර්ශනිකව ඒක ඉහළ මට්ටමින් බුද්ධ ධර්ම පිළිබඳ අවබෝධයක් තියන අය දන්නවා එයා ට්‍රැක් එකේ ඉන්නේ කියලා. මොකද බුදුන් වහන්සේ ඒ බව අවධාරණය කරලා තියෙනවා. ඒකෙන් ඒතුරු මේ ධර්මයේ ගැඹුරට යන කෙනාට ටික ටික දැනෙන දෙයක්. සමහර කමෙන්ටරිස් වල තියෙනවා මේක ඉගෙන ගන්න පටන් ගත්තොත් ඒ නිවන ඉගෙන ගන්න පටන් ගන්නවා. අභ්‍යාස කරන්න පටන් ගත්තොත් ඒ නිවන අභ්‍යාස කරන්න පටන් ගන්නවා. කියන විදිහට දිගට කමෙන්ටරිස් වලත් මේක ඒ ටිකම අවධාරණය වෙනවා. එතකොට දැන් පස්සම්බයං කාය සංකාර. කාය සංකාර. කාය පදනම් කරගෙන ගොඩනගෙන සංකාර. සංකාර කියලා කියන්නේ මානසික ක්‍රියාකාරී ධර්මතා. එතකොට ඒ ක්‍රියාවලියේ තියෙන අර ද්විත්වය දකින්න. භවය ගොඩනැගීමට අදාළව ක්‍රියාත්මක වෙන ඒ ද්විත්ව ස්වરૂපය ඩුවැලිටි එක දකින්න. sees the duality of formations of bodily activities. ඒ කියන්නේ මනස ඊටාම දැන් දියුණු තැනකට ඇවිල්ලා කාලයක් භාවනා කරලා සංසුන් වෙලා ඒ දැන් මේ ඇතිවෙච්ච මේ සංහිඳියාව ඇතුලේ මනසේ ක්‍රියාකාරීත්වය මේ හැම පැත්තෙම අල්ලන්නේ. එතකොට භවය ගොඩනගන්න මනස දෙපැත්තට ක්‍රියාත්මක වෙන හැටි පේනවා. rising and passing away. ඇති වෙන තත්ත්වය දකින්න. එතකොට අසසිස්සා මීති සික්ඛති ඒ විදිහට ආස්වාස සාමි කියන්නේ හුස්ම මතම සිහිය තබාගෙන සික්ඛති ශික්ෂණයකට මානසික සංයමය දියුණු කරනවා. පස්සම්බයං කාය සංකාරම් පසුස්සා මීති සික්ඛති. ඒක ආස්වාස කරනකොට ඒ ක්‍රියාවලිය තුලම ඉන්නවා. මේක අර උදාහරණ ඇතුලෙන් ගත්තොත් ඉස්සරහට යනකොට කොටස් ටික එනවා තව. The individual becomes very sensitive to all the bodily activities that naturally happens. ස්වාභාවිකව සිදුවෙන සමස්ත කායික ක්‍රියාකාරකම් වලට සංවේදී වෙන්න පටන් ගන්නවා. සබ්බකාය පටිසංවේදී. කායේ කායානුපස්සී ඒ කාය සබ්බ සියලු කායික ක්‍රියාවලිය තුලින් ඒ ක්‍රියාවලිය දෙස බලමු. මොකද මේ බැලීමත් ඊටම අදාළ ක්‍රියාවලියක් නිසා කායේ කායා අනුපස්සී. එතකොට ඒ වෙන වෙලාවට ඒක බලන එක කරන්නේ. රෙඩිමේඩ් බලලා කලින් බලලා වෙච්ච එකක් බලන එකක් වෙන්නේ අනුපස්සී ඒ වෙන විදිහට ඒක දකින්න. ඒ වෙලාවට අනුපස්සී ඒ අනුව ඒ මොහොතේ ඒකත් එක්කම ඉන්නේ. which are usually not sense. සාමාන්‍යයෙන් ඉන්නකොට අපිට දැනෙවත් වෙන්නේ නැහැ. That sensitivity too continues along with contemplation. ඔය සියලුම ක්‍රියාකාරකම් වලට මානසිකව සහ කායිකව දෙකම එකට ක්‍රියාත්මක වෙන්නේ. අපි ඒක කයට ප්‍රමුඛතාවය දීලා පටන් ගන්න නිසා භාවනාවෙන් කොයින් හරි පටන් ගන්න තරක් තියෙන්න ඕනේ මනස අල්ලන්නේ. පහසුම තැන තමන්ගේම ජීවිතේ භෞතික පැත්ත. ඒක කෙනෙක්ට බොහොම ප්‍රකටයි. මනස හෝ වායුව අල්ලන්න යන්න බෑ. ඒ නිසා ඒ කායානුපස්සනාවෙන් පටන් ගන්න. That sensitivity too continues along with contemplation. එතකොට මේ භාවනාවත් එක්ක contemplation කියන්නේත් meditation කියන එකට පර්යාය පදයක්. That sensitivity too continues along with contemplation. මේ සංවේද සබ්බකාය පරිසංවේදී කියන తত্ত্বය ඉස්සරහට යනවා මේ සිහියත් එක්ක. සතියත් එක්ක.
breathing accordingly continues. ඒ විදිහට හුස්ම ගන්න එක වෙනවා. වෙන්නේ දැන් විශේෂ දේ තමයි being aware of the activities in process of the body. දැන් being aware දැනුවත්ව ඉඳීමින් of the activities මේ ක්‍රියාකාරකම් in process of the body. ක්‍රියාවලිය තුල තියෙන ක්‍රියාකාරකම් පිළිබඳ දැනුවත් වෙමින් තමයි මේ හුස්ම ක්‍රියාවලිය දැන් ඉස්සරහට යන්නේ. As he is very mindful, who ඊටාම සතිමත් නිසා, as he is very mindful of his own physics, ඔහුගේම භෞතිකයේ දෙසට ඔහු අතිශය සතිමත්ව මේ මොහොතේ ඉන්න හන්ද. Now he understands, ඔහු තේරුම් ගන්නවා how it works and processes. කොහොමද මේ ශරීරය වැඩ කරන්නේ. ඒ කියන්නේ නිකන් දියැලකින් වගේ මේ ලේනහර ගමන් කරනවා දැන්. ඒකට අතපය නැවිච්ච තැන් වලින් අර ඊටාම සියුම්ව රුධිරේ පනිනවා වගේ තෙරපිලා ඉර වෙලා පනින හැටි දැනෙනවා. ඒ ඔක්කොම ඇක්ටිවිටීස් ටික දැනෙනවා. දැන් මනස වෙන එළියට කොහෙවත් යන්නේ නැහැ. හුස්ම තුල සතිමත් බව රැකගෙනම ශාරීරික කායානුපස්සී විහෙරති කායික ක්‍රියාකාරකමක් තුලින්ම දකින්න. He vividly notices, ඔහු පැහැදිලිව සනිටුහන් කර ගන්නවා nature of rising and passing away of physical related phenomena. දැන් ඔහුට පේනවා මානසික ධර්මයක් ඇති වෙනව නැති වෙනව. rising and passing away. rising මත වෙනවා passing away ඒවා එහෙම මිලින වෙලා යනවා. එතකොට දැන් ශරීරයේ සිතිවිල්ලක් ඇති වුණාම ඒකෙන් යම්කිසි තේජෝ ධාතුවක් ඇති කරනවා. භෞතිකයේ පවතින ඒක ඇති කරලා ඒ සිතිවිල්ල නැති වෙනවා. අර තේජෝ ධාතුවක් නෙවෙනවා. ආය සිතිවිල්ලකින් තව තේජෝ ධාතුවක් ඇති කරනවා. අන්න ඒ ආකාරයට සිතෙන් ජීවය දෙනවා. සජීවී බව එකතු කරනවා. එතකොට ඒ අතරේ භෞතිකය පණ ගැන්වෙනවා. එක සිතිවිල්ලකින් මොහොතක් ජීවත් වෙනවා. ඊළඟ ඇති වෙන සිතිවිල්ල තව මොහොතක්. ඒ විදිහට මේ භෞතිකය මේක දෙක එකට ඇතිව නැතිව පවතින හැටි දැනෙනවා. දැන් අපි ගත්තාම ඊටාම දියුණු මයික්‍රොස්කෝප් එකක් ගත්තාම ඒකේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන විශාල සියුම් ප්‍රමාණයක් ලක්ෂ කෝටි ගාණක් පිපිරිලා තමයි අපිට විශාල ප්‍රතිබිම්බයක් ලබා දෙන්නේ. තව ඒ කියන අයින් වෙනකොට තව එක ඒ වගේ කොටසක් පිපිරෙනවා. අන්න ඒ වගේ අපි ගන්න කබලින්ක ආහාර ඔක්සිජන් වලින් අර මනසින් දෙන ශක්තිය පාවිච්චි කරලා මේ පැවැත්ම ඉස්සරහට තල්ලු කරනවා. ක්ෂණයෙන් ක්ෂණය. අන්න ඒ ක්‍රියාවලිය දකින්න. He repeatedly understand their reoccurrence as well. පටි සංවේදී. නැවත නැවත අරකටම සංවේදී. ඒ අන ස්වාභාවික ජීවන ක්‍රියාවලිය දෙසටම සංවේදී වෙවි යනවා. හිත එළියට යන්නේ නැහැ. Being aware of the functioning of bodily activities remains the same. Even here, being aware of the functioning of bodily activities. කායික ක්‍රියාවන් වලට being aware දැනුවත්ව සිටීම. Being aware සවිඥානිකව සිටීම of the functioning ක්‍රියාකාරීත්වයට of bodily activities භෞතිකය පදනම් කරගත්ත ඒ කායික ක්‍රියාවලියට සතිමත් බවින් ඉන්න එක remains පවතිනවා the same ඒ විදිහට මේක යනවා. මේ මොහොතේ ඇති වෙන එක ඒ මොහොතේ දකින්න. ඊළඟට ඇති වෙන එක එහෙම දකින්න. Even here and alertness to continues. ඒ විදිහටම සතිමත් බවත් ඒකත් එක්කම දැන් ගැට ගිහිලා. කායානුපස්සී එක්කම ඒ ඇක්ටිවිටීස් එක්කම සතිමත් බව සිහිය දැන් මෙතන අතරම අරමුණ සිහිය. The object is mindfulness or alertness. At this stage he gets the knowledge of living life. එමේ ජීවිතයේ සජීවීව යන හැටි පිළිබඳ දැනුමක් උත්තරයි. Without being attached. හැබැයි ඒකට attach වෙන්නේ නැහැ. මොකද ගැඹුරු ධර්මාවබෝධයකින් ඇවිල්ලා ඉන්නේ. දර්ශනාවේ ඒ කියන්නේ සම්මාදිට්ඨිය ලැබපු කෙනෙක් බොහෝ විට මේක මේ වැඩේට බහි. ඒ නිසා attachment එකක් නැහැ. He is not interested in clinging
on impermanence phenomena of life. මේ අනියත දෙයට ඇලෙන්නේ නැහැ. එයා දන්නවා මේ අපි වත් පරිප්පු මැල්ලුම් ඒව කාලා හැදිච්ච ශරීරේ වත් පරිප්පු මැල්ලුම් වලින් මේ පවතින ආත්මයක් හැදෙන්න බෑ. ඒ අනාත්ම ධර්මතා වලින් ආත්මීය ධර්මතා ගොඩ නැගින්න බෑ කියලා ඒ ගැඹුරු අවබෝධය ඇතුව දැන් මේ වැඩේට ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා ඇලෙන්නේ නැහැ. He uses the life process to further develop understanding of its true nature by developing mindfulness awareness. Then he uses life process. Then මේක තමයි මේ life process එක. සජීවී ක්‍රියාවලිය ජීවිතය ඇතුලේ. අන්න ඒක ඒ life process එක further develop understanding. අන්න ඒක තුල අවබෝධය තව දියුණු කරනවා. සිහිය ඇතුළට පවත්වනවා. Of its true nature, එහි සැබෑ තත්ත්වය. By developing mindfulness and alertness, සතියම දියුණු කරගෙන. Here the individual understand where sorrow and lamentation occur and arise. දැන් අර පස්සම්බයන් තත්ත්වය තුලයි ඉන්නේ. ඒ නිසා ඒ කියන්නේ මේ අන්ත දෙක පැහැදිලි. එතකොට එයාට පේනවා sorrow and lamentation. මානසික දුක්, sorrow, lamentation විලාපදී ඒවා ක්‍රියාත්මක විදිහට දක්වන ආකාරයේ මානසික දුක lamentation විලාපේ. දැන් එතෙන්ට එන්නේ අර මානසික ධර්ම මේ විදිහට පරිහරණය කරොත් නේ කියලා තේරෙනවා. මේකේ මේ රිසල්ට් එක එන්නේ අර නිසා මේ විදිහට යූස් කරොත් කියලා. එහෙනම් මනස පරිහරණය කරන හැටි මෙහෙම කරොත් මේවෙන් බේරිලා යන්න පුළුවන් කියන අර සමතික්‍රමයි කියන්නේ. ඒව අතික්‍රමණය කරන தත්ත්වය තේරුම් ගන්න. කියන්නේ ලෝකේ තියෙන ඔක්කොම දුක් නැති කරන්න බෑ. ලෝකේ කියන ජීවිතයේ දිරණ එක, අවුවට ගියාම පිච්චෙන එක, ලෙඩ වෙන එක ඒව නැති කරන්න බෑ. ඒව අතික්‍රමණය කරන්න පුළුවන් මට්ටමේ දේවල් ටික අතික්‍රමණය කරනවා. ඒ ඇලෙන්නේ නැතුව. If the life is used in this way, ජීවිතේ මේ විදිහට පාවිච්චි කරොත් one can overcome them. එහෙනම් මේව නැති කරගන්න පුළුවන් කියලා දැනෙනවා. ගොඩක් ඒවා අපි මේ ඉල්ලම් කරනවා වගේ වැඩි කරන්න කියලා තේරුම් ගන්න. මනස පරිහරණය කළ යුතු ස්වභාවය තේරුම් ගන්නවා දිත්තය තුල ලෝකේ ගොඩනගෙන ක්‍රියාවලියෙන් බැහැරව. Here the practitioner understand how a consciousness arises. එතකොට සිතක් ගොඩනගෙන හැටි යාට පේනවා. යම් ක්‍රියාවලියෙන් සිද්ධ වෙනවා. ඒ ක්‍රියාවලිය තුල වේදනාවක් සංවේදනාවක් තියෙනවා. ඒ වේදනා පදනංග සිතක් ගොඩනගෙනවා. ඒ ගොඩනැගිච්ච සිත යම් ස්වභාවයක් දරනවා. යම් දැනීම් ස්වභාවයකින් යුක්ත වෙනවා. ඒකට අන්න ඒ ක්‍රියාවලිය කාය වේදනා චිත්ත ධම්ම. ඉති අජ්ජත්තංවා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති. දැන් මෙතන ඉති අජ්ජත්තංවා ආධ්‍යාත්මික කාය කියන්නේ මනස. අජ්ජත්තංවා කාය. ඒතර ආධ්‍යාත්මික කායේ හරි ආධ්‍යාත්මික නැත්නම් සිතේ හරි යම් ක්‍රියාවක් සිද්ධ වෙනවා නම් ඒක අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. ඒ ආධ්‍යාත්මික ක්‍රියාව මනසේ ක්‍රියාවත් මනසේ හැසිරීම ඒක ක්‍රියාත්මක වෙන හැටි දැන් භෞතික ශරීරයේ රුප්පණය වෙනවා. ඒ වගේ මානසික ධර්මතා මතුවෙන හැටි දකින්න. The mind or consciousness. ආධ්‍යාත්මික. එතකොට බහිද්ධාවා කායේ කායානුපස්සී සමහර විට බාහිර කාය කියන්නේ භෞතික ශරීරය. හදවත ප්‍රධාන කරගත්ත භෞතික ශරීරය. ආර්ට් එක බේස් කරගත්ත භෞතික ශරීරය බහිද්ධාවා කාය. ඒක ඇතුළේ යම් ක්‍රියාවලියක් සිද්ධ වෙනවා නම් විවිධ ධර්මතා වෙන අරමුණු ඒකට ස්පර්ශ වීමෙන් වෙන්න පුළුවන්. හුළඟ හරි වෙනත් දෙයක් හරි මොකක් හරි ස්පර්ශ වීමෙන් හරි ඒකත් යම් ක්‍රියාවලියකට යටත් වෙනවා නම් මේ සංහිඳියාව තුළ ඒකත් දකින්න.
ඒ කියන්නේ කෙලින්ම මනස ක්‍රියාත්මක වෙන හැටිත් පේනවා. අජත්තං වා කායි කායනුපස්සී බහිද්ධා වා කායි කායනුපස්සීති මේ භෞතික ශරීරය. ඒතකොට තමන්ගේ හදවතත් බාහිර කය. භෞතික ශරීරේ බාහිර කය. දැන් මේ අනුන්ගේ ශරීර බලන එක නෙමෙයි එතන කියන්නේ. බහිද්ධා වා කායි. බාහිර කය කියලා කියන්නේ මනස අයින් වුණාම මේ රූප ධර්ම. එතකොට ඒක විවිධ හේතු මත එතනක් ක්‍රියාවලියක් වෙනවා. ඒකත් දකින්න. External phenomena that causes bodily activities. In Anapanasati, the external phenomena is the breath or the air. ඒකට ආනාපානසතිය ඇතුලේ බහිද්ධාවා කායනුපස්සී එකට උදව් කරන්නේ ආස්වාසය නැත්නම් වාතය ක්‍රියාවලියකට පරිවර්තනය වෙනවා. ඊට පස්සේ අජ්ජත් බහිද්ධාවා කායනුපස්සී විරති. දැන් ආධ්‍යාත්මයයි තමන්ගේම කයයි දෙකම එකතු වෙලා ක්‍රියාත්මක මානසික ධර්මතාව ගොඩනැගෙනවා. අන්න ඒ ස්වභාවයත් එවැනිම ස්වභාවයකින් දකින්න. මොකද මේක වෙන එකකින් බලන්න බෑ. මේක වෙන කෙනෙක්ගේ වැඩක් නෙමෙයි. ඒකයි නිතරම ඒකෙන් බලනවා කියලා දක්වනවා. තමන්ව තමන්ව දකින්නවා කියන්නේ. හැබැයි මේක තමන්ම කියන සංඥාවට පවා එන්නේ මේ දැකීමේ ක්‍රියාවලිය සිහිය ඇති කරගන්න මිසක් ඇත්තටම මම කියන කෙනෙක් නැති බව මේ වැඩේට එන කෙනා දන්නවා. මේ කියන්නේ objectively when it comes to reality and concern objectively selfness is a delusion. That understanding is there. But conventionally there can be an illusion. සම්මුති හැටියට පුද්ගලෙක් ඉන්නවා නම් මේ සතිපට්ඨානය වඩන්න එන කෙනාට ගැඹුරු අවබෝධයක් තියෙනවා. ආත්ම සංඥාවක් එයාට ඇත්තටම නැහැ. මේ ක්‍රියාවලිය තුළ ඒක එයා දිනුවල ස්ථාවර කරගන්න. මොකද දර්ශනය පහළ වෙච්ච ගමන් මේ ඒ ආත්මීය සංකල්පය සෑහෙන තැනකට දිය වෙලා ඉවරයි. රාජ්‍යත්ත බහිද්ධාවා කායනුපස්සී. දැන් ආධ්‍යාත්මික කය තමයි මනසයි. බාහිර කය කියලා මෙතන අදහස් කරන තමන්ගේම භෞතිකයයි. මේ දෙකේ සංයෝජනයෙන් දෙක එකතු වීම ඇතුලේ වන ක්‍රියාවලියක් තියෙනවා. අන්න ඒක අනුපස්සී. වෙන වෙන වෙලාවට ඒ මොහොතේ වෙන වෙන වෙලාවේ ඒක බලන්න. අනුපස්සී විහෙර බල තමයි ඉන්නේ විහෙර. Mind and external phenomena or object that cause bodily activities. Anupassī viharati, the process of activities observed. The process of activities මේ ක්‍රියාවලිය. අත්‍තරම බුද්ධ ආගමේ කතා කරන්නේ නාමපද නැහැ ක්‍රියාවලිය. නාමපද කියන එක සම්මත ලෝක විතරයි. මෙතන එන the process of activities මේ ක්‍රියාවලිය observed නිරීක්ෂණය වෙනවා කරනවා. As they are in progress. ඒවා ඒ ක්‍රියාවලිය වෙන විට at the very moment. ඒ මොහොතේ. මොකද මේක ආපස්සට ගිහිල්ලා හෝ කලින් හෝ පස්සේ හෝ බලන්න බෑ. ඒ බලන එක නම් එතන සතිය නැහැ. එහෙම පේන දෙයක්. ඒතර ඒක භාවනාවක් වෙන්නේ නැහැ. සමුදය ධම්මානුපස්සීව කායස්මින් විහෙරති. දැන් ඊට පස්සේ දැන් ඔය ධර්මතා ගොඩනැගෙන ස්වરૂපය ඔය විදිහට තේරෙන තැනට මනස සංසුන් වුණාම සමුදය ධම්මානුපස්සීව කායස්මින් විහෙරති. එහෙනම් මේ කායික ක්‍රියාකාරකම් ඒ ධර්ම කාය පදනම් කරගත්ත කායික ක්‍රියාවලිය පදනම් කරගත්ත ධර්මතාවයන් මතුවෙන. The spiritual performer stays observing the spiritual performer. ආධ්‍යාත්මික ඒ perform කරන කෙනා stays විහෙරති වාසය කරනවා ඉන්නවා observing නිරීක්ෂණය කරමින්
සාවධානිත්ව බවට ලක් කර ගනිමින් arising phenomena මතුවෙන ධර්මතා සමුදය ධම්මානුපස්සීව සමුදය ධර්ම arising phenomena සමුදය අනුපස්සී ඒ ඇති වෙනකොට ඒ අනුව එය දකින්න. how arising mental phenomena කොහොමද මේ මානසික ධර්මතා ගොඩනැගෙන්නේ to support life ජීවිත පැවැත්මට උදව් වෙන process of existence ජීවන පැවැත්මට භව පැවැත්මට උදව් වෙන ආකාරයට මානසික ධර්ම මතුවෙන්නේ මෙහෙමයි. ලෝකේ ගොඩනගෙන විදිහට මනසේ ධර්මතා මතුවෙන්නේ මෙහෙමයි කියලා දකිනවා විතරයි ඒක ඇනලයිස් කරන්න ඒ කියන්නේ විශ්ලේෂණය කරන්න හෝ තීන්දුවක් දෙන්න එහෙම මුකුත් යන්නේ නැහැ. වැඩේ වෙන හැටි බලන්න. ජීවිතේ ස්වාභාවික ක්‍රියාවලිය ස්වාභාවිකව දකිනවා. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. කායිකව මානසිකව ඒ සීල ඇති වෙන ධර්මතා. all the phenomena වය ධම්මානුපස්සී ඒවා වැය වෙනවා, ඡය වෙනවා, ගෙවිලා යනවා. දකින්න. ඉගි වෙන විට ඒ වෙලාව අනුපස්සී වය ධම්මා අනුපස්සී වා කායස්මින් විහෙරති. Basically the physical body is formed and developed from food. Basically මූලික වශයෙන් the physical body is formed. භෞතික රූපය ගොඩනැගෙන්නේ develop හැදින්නේ from food ආහාරය. කබලින්ක ආහාරය. අමතර ඔක්සිජන්. ඒකත් ඒකෙම කොටසක්. ආහාරය. Therefore nothing can derive from a body to be taken as permanent entity. Therefore ඒ නිසා දැන් කාපු බීපු එක ආහාරය. එතකොට අපි දැන් එහෙම වෙනවා නම් මාළුවෙක්ගේ හැක් කෑවහම අපේ හැක් හැදෙන්නේ. එහෙම ස්ථිර ධර්මයක් තියෙනවා. කුකුලෙක්ගේ කකුලක් කෑවොත් ඒ කකුලක් ඇඟේ හැදෙන්නේ. ඒ මේවා ස්ථිර ධර්මතාවක් තියෙනවා. එහෙම එකක් නෑ අපිට ඕනේ එක හැදෙන්නේ. ඒ කියන්නේ ඒව එහෙට මෙහෙට වෙනස් වෙලා යම් ශක්තියක් හදලා වෙන එකක් හදලා දාන්න. එහෙම ඒ කියන්නේ එහෙම එන එකක් නැති නිසා. මුංගට කෑවම මුංගට සම්බන්ධ මුකුත් ඇඟේ ඇත්තේ නැහැ. හැදෙන්නේ නැහැ. දැන් ඒක මෙයාට මේ සංසුන්කම ඇතුලේ මේ භෞතික ධර්මතාව ගොඩනගෙන හැටි දකින්න ඕන. මොකද ගොඩක් දියුණු කෙනෙක් මේකට එන්නේ. ඒ දැන් කන බොනකොට වුණොත් එයා දන්නවා මේක මට මේ වෙලාවේ කෑවොත් පත්‍ය වෙන්නේ නැහැ. මේක කෑවොත් අපත්‍යයි. ඒක වාතයේ පිට සමබර කරගෙන පැවැත්මට අවශ්‍ය ආහාරයක් පමණක් ගන්න. Therefore nothing can derive from body. Making nothing can derive from body to be taken as permanent entity. ස්ථීර ධර්මතාවයක් ගොඩනගෙන්න කිසිම දෙයක් මතුවෙන්නේ නැහැ ඒ ආහාර වලින්. To be a soul or ආත්මය කියලා හදාගන්න එකකට හැදෙන්න මේ මොකවත් කැම වලින් එන්නේ නැහැ. මම කන්නේ මේවා කෑවහම මේකේ මේ විවිධ හේතු වලින් ඒවා දහණය වෙලා ඒ තුලින් යම් ශක්තියක් ලැබෙන එක විතරයි වෙන්නේ. මේ ක්‍රියාවලිය යම් තැනකට තල්ලු කරන්න. පැකීපයක් තල්ලු කරන්න මේවෙන් උදව්වක් වෙනවා. If I think of a selfness මම ආත්මීය බවක් ගැන හිතුවොත් it is to develop mindfulness for purification. කියන්නේ ආත්මීය බවක් නෙමෙයි. If I think of a selfness මේ අත්තිකායෝතිවා 50 සති පච්චපට්ඨිතාව. එතකොට මේ කයක් මට තියනවා කියලා යම් හෝ සරල දැනීමක් හොයනවා. If I think of a selfness it is to develop mindfulness. ඒක ගන්නේ සතිය දියුණු කරගන්න සඳහා මිසක් for purification පාරිශුද්ධත්වය සඳහා not because availability of such in objective. යථාර්ථමය වශයෙන් පරමාර්ථමය වශයෙන් වෙන පුද්ගලයෙක් භෞතික තත්ත්වයක් ස්ථිරව පවතිනවා කියන සංඥාවෙන් නෙමෙයි.
යන්තම් හෝ මම කියන මට්ටමක් හැඳින ගන්න ඕන නම් මේ ක්‍රියාවලිය ඇතුලේ ඒ හඳුනා ගැනීම වෙන්නේ සතිය දියුණු කිරීම සඳහා පමණයි කියන තැනට ඇවිල්ලා ආත්ම සංඥාව මේ සිහිය දියුණු වෙන තත්වයේ ඇතුලේවත් සිහිය දියුණු වෙන්නේ මටනේ කියලාවත් ආත්මයක් ගොඩනගෙන්න ඉඩ තියලා නැහැ. නැත්තම් මේ සතිය ඩෙවලොප් කරන්නේ මම කියලා එතන කොහේ හරි කොනක් අල්ලගන්න. ඒ නිසා එතෙන්ට එවලා තිනවා අත්තිකායෝතිවා 50 සතිපට්ඨිතාව. අත්තිකායෝතිවා. If I believe, if I think that there is sort of physical entity belongs to me, that is to develop mindfulness, not because there is certain phenomena in reality or objective. එතකොට දැන් අවිද්‍යා සමුදය දැන් මේ භෞතිකය කියන්නේ අපිට දැන් මේ භෞතික ශරීරයනේ අහුවෙන්නේ මේ පුද්ගලයෙක් ඉන්නවා කියන්නේ. එයාව නැති කරගන්න ධර්මයේ වෙනත් තැන්වල මේ සතිපට්ඨාන කොටසක් නෙවෙයි ඊපාටින් පෙන්නන්නේ. කමෙන්ටරිස් වල එනවා අවිද්‍යා සමුදය රූප සමුදය. එතකොට මේ රූපේ නෑ. මේ රූපය ආත්මීය වශයෙන් ගන්න එක නැති කරන්න නම් අපිට කොටස් පහක් නැති කරන්න වෙනවා. මොකද ඒක මතුවෙන්නේ ඒ කොටස් පහයි. අවිද්‍යා සමුදය රූප සමුදය. මේ අවිද්‍යාව ගොඩකින් තමයි මේ රූපය පවතිනවා කියන රූප පැවැත්මක් පිළිබඳ හටගැන්මක් පිළිබඳ අදහසක් එන්නේ. ධම්ම සමුදය රූප සමුදය. වගේම මේ කර්ම තර්කයක් වෙනවා මේ කර්ම ඵල දෙන්නේ මටනේ. ඒ කියන්නේ එහෙම කෙනෙක් ඉන්නව නැත්නම් මම කරපු කර්ම මට එන්නේ කොහොමද මම නැත්තම්. කියලා එහෙම මේ කර්මය නිසා මමක් හැදෙනවා. අන්න ඒක කම්ම සමුදය රූප සමුදය. තණ්හා සමුදය රූප සමුදය. මම මේ කැමති වෙන්නේ මටනේ. මම ඉන්න නිසා නෙවෙයි මම මේ ආස කරන්නේ. ආහාර සමුදය රූප සමුදය. මේ රස විඳින්නේ භුක්ති විඳින්නේ මම. එතකොට ඒ හැදෙන්නේ මාවනේ මේවා කාලා. ඒතර ඔන්න ඒ වගේම නිබ්බති ලක්ෂණ අඤ්ඤති. නිවීමේ ධර්මතාවය මේ පංචස්කන්ධය පරිසම්පාදය පදනම් කරගෙන අවබෝධය තුළ නිබ්බින්දති ස්වરૂපයට යන ධර්මතාවයේ තියෙන නොදැනුවත්කම අඤ්ඤති. නිබ්බති ලක්ෂණ අඤ්ඤති. ඒකෙනුත් පුද්ගලයාව ගොඩනගනවා. එතකොට එහෙනම් මේ පහ නිෂේධනය කිරීමට අවශ්‍යයි. මොකද මේ සතිපට්ඨානයට එන කෙනාට මේ අවබෝධය තියෙනවා. ඔහුගේ දිනු ධර්ම අවබෝධය සහිත කෙනෙක් එහෙම නැත්නම් භවයේ වැනි පුරුවක් ලැබිලා ඒක භාවනාව ඇතුලේ මෝදු වෙනවා යාට. මේ ක්‍රියාවලිය තුළ මනසින් ධර්මයේ සම්මර්ෂණය කරන විට Yavadev Jnanamatta, in order to develop some understanding towards wisdom. Yavadev Jnanamatta. Yamho denim matrack enavanang me mama pudgale කියලා ඒක ගන්න in order to develop some understanding towards wisdom. යම් නුවණ ඇති කරගන්න ප්‍රඥාව දිසට. මේ සිහිය නැමැති මේ ටූල් එක පාවිච්චි කරනවා. පටිසති මත්තාය. පති සති මත්තාය. නැවත නැවත සිහියම ඇති කර ගැනීම. In order to continue mindfulness. In order to be at present. In order to be away from dirt of evils being present. Be away from dirt of evils. කෙලෙස් වලින් බැහැර වෙන්න. Being alert. සතියෙන් ඉන්න. ප්‍රති සතිය ඇති කරගන්න. නැවත නැවත සති සිහිය ඇති කරගන්න. මත්තා
එවැනි අදහසකට එන්නේ. අනිශ්චිතෝච විහෙරති. දැන් ඒ නිසා දැන් අසුරු නොකර ඉන්නේ. stays without keeping hopes. අනිශ්චිතෝච විහෙරති බලාපොරොත්තු නැතුව ඉන්නේ. stays without keeping hopes. මොකක් හරි අසුරු කරන්නේ බලාපොරොත්තුවක් තියෙන කෙනානේ. යාට දෙයක් කරගන්න දැන් මේකේ කෝට්ටේ දේවානන්ද නායක හඳුනන පුතේ උදාහරණයක් තියෙනවා. මේ ගෑනු ළමෙක් හම්බ වෙනවා යම් කිසි ආයතනයකට ගිහිල්ලා වැඩක් කරගන්න හරිම ලස්සනයි. මේ එතකොට මේ අවබෝධයට තියෙන කෙනා ගියාම ඒ වැඩේ කරගත්තා හොඳයි කිව්වා සිටි කරා. අනිත් එක්කෙනා දැන් එයාව සිහි කර කර එනවා. කතා කරන්න තිබ්බනම් කන්ටැක්ට් එකක් ඇඩ්‍රස් එක නම්බර් එකක් ගන්න තිබ්බනම් කීකේ දැන් ඒක කල්පනා කර කර ඒ වෙලාවට අනිත් මේක නෑ ඒ වෙලාවට අසුරු කරා ඒක එතනින් ඉවරයි. ඒතර අනිශ්චිතෝච විහෙරති බලාපොරොත්තු විරහිතව stays without keeping hope. stays minimizing expectations. ඒතකොට stays without keeping hope බලාපොරොත්තු විරහිතව ජීවත් වෙනවා. මොකද දැන් දන්නවා මේ බලාපොරොත්තු තියන්න පුළුවන් ධර්මතාවයක් පුද්ගලයෙක් ලෝකෙ දැන් අහුවෙන්නේ නැහැ මෙයා. සක් කරන්න තියෙන එක දෙයයි වැස්ස වගේ. වැස්ස ආවම මේ වෙලාවට එකකින් ප්‍රයෝජන ගන්නවා. ඒ වැස්ස අල්ලන් තියාගන්න බෑ කියලා අපි දන්නවා. ඒ නිසා මේ වෙලාවට භාජන ටිකක් පුරවන්න. stays minimizing expectation. ඒක අපේක්ෂා අවම කර යනවා. that's the good at the moment. හැබැයි මනුෂ්‍ය දහම උපරිම තියෙනවා. නිකන් මේ බුද්ධ ආගම ප්‍රඥාව කතා කරන්නේ නැහැ. දියුණු මානව චර්යාවකින් තොරව සතර බ්‍රහ්ම විහරණයේ බේස් එක තියෙනවා. බෝධිසත්ව චර්යාව ඒ ලංකාවේ දියුණුම මෑත කාලේ හිටපු යතිවරයන් සියලුම යතිවරයන් වහන්සේලා බෝධිසත්ව චර්යාවේ හිටියේ. මෑතකදී අපවත් වෙච්ච නායකනේ නායකවරුන් ඉඳලා බලංගොඩ නායකවරු මොරටු සාසනගත නායකවරු බුද්ධදත්ත නායකවරු ඔය කොහොම බෝධිසත්ව චර්යාවේ හිටියේ. අන්තිමට ඒ කියන්නේ මේක අර රහත් බව ඇතුලේ සමහර වෙලාවට වැරදි විදිහට ආත්මార్థකාමී තත්වයක් ධර්මයට ප්‍රතිවිරුද්ධව ගොඩනගා ගන්න එකට ලොකු උත්තරයක් දීලා තියෙනවා උන්වහන්සේ. Does the good at the moment. එනිසා දැන් හදවතින් මේ මනුෂ්‍යත්වයේ ඇතුලේ ඉන්නේ. මොකද්ද කරන්න තියෙන උදව්ව මනුස්ස ජීවිතේ නිකන් පාපිස්සක් වගේ. අර බෝධිචර්යාවතාරයේ තියෙන උදාහරණ. ඕන කෙනෙක්ට පිහදා ගන්න පුළුවන්. ඒකේ නෝන්ජල් වෙන කතාවක් නෙමෙයි කියන්නේ. අවබෝධයෙන් හැම කෙනෙක්ටම පිහිට වෙනවා පුළුවන් විදියට පුළුවන්. ඒකෙන් මේ තමන්ගේ අධ්‍යාත්මික ගමනට හානියක් කරගන්න මට්ටමේ නෝන්ජල් වීමක් නෙමෙයි එතන කියන්නේ. ඒක දියුණු තත්ත්වයක්. Without expecting. Just consume life as it is. ජීවිතේ තියෙන විදිහට පරිභෝජනය කර. In the very moment ඒ මොහොත. දැන් කන්ද ගියාම බතු සම්බෝල විතර ඒ ප්‍රශ්නයක්. හොඳට තිබුණත් ඒ ප්‍රශ්නයක්. මොකද මේ කිසිම දෙයකින් දැන් මෙහෙට වෙන්නේ නැහැ. ගැඹුරු අවබෝධයකට මේ සතිපට්ඨානය හරියට අවබෝධ කරගෙන ධර්මා කියන්නේ අත්තමඤ්ඤාය ධම්මමඤ්ඤාය පටිපන්නෝ හොති. එතකොට කියන්නේ ධම්මමඤ්ඤාය ගැඹුරින් ධර්මයේ ස්වභාව ධර්මයේ ජීවිතය යථාර්ථය තේරුම් ගන්න. අත්තමඤ්ඤාය ඒක ජීවිතය ඇතුළෙන් අර්ථවත් කරගෙන ජීවිතේ නියැදියක් කරගෙන ධර්මයේ ප්‍රායෝගිකකරණය කරගෙන තමයි මේ වැඩේට ඇවිල්ලා. දැන් පටිපදාවේ බහැලා ඉන්නේ. අන්න ඒක තමයි මේ සතිපට්ඨාන අභ්‍යාසය ඇතුලේ පිළිබිඹු කරන්නේ. එතකොට නචකින්ච ලෝකේ උපාදී. සමීප කරගන්න දෙයක් නැහැ. He properly understand that nothing to cling on. නචකින්ච ලෝක කිසිවක් නැහැ ලෝකයේ මේ ජීවිතයේ ඇතුලේ උපාදායති ජීවිතයට සමීප කරගන්න. අල්ලගන්න. He properly understand.
පජානාති හොඳටම තේරුම් ගන්න. That nothing to cling. එල්ලෙන්න දෙයක් නැහැ. In this entity to be taken as life. මේ අපි ජීවිතය කියලා අල්ලගෙන ඉන්න එක එක විදිහට උපවත් කරලා එක විදිහේ මේ පාට ගාලා මේ දක්වන එකේ එල්ලෙන්න තැනක් නැහැ කියලා දාන්න. ඒ නිසා lives on giving up one by one. දැන් එක අතහැර යනවා අත්ංගම. හිරු අස්තේට යනවා වගේ. දැන් දැඩි වැල්ලෙන තැන් කඩ යනවා. If one fully annihilates clinging, දැන් මේක මේ එකපාරට මැජික් වගේ පත්තු වෙන්නේ නැහැ. බරපතල පාරමිතා ධර්ම පුරාගෙන ආපු කෙනෙක් නෙමෙයි නම් සාමාන්‍ය බහුතරයකට කාම ලෝකේ දේවල් ඇතුළට ගැටෙන කොටම අපිට මේක ක්‍රමානුකූල අභ්‍යාසයක් විතර තියෙනවා. මේක ඒක ඉස්සරහට ඒක ලස්සනට පෙන්නනවා. මේක හරිම කියන්නේ සුදුම මේ කියන්නේ මේ තරම් දියුණු විද්‍යාවක් ජීවිතයේ දැකේ. කොහෙන්වත් ආය හොයාගන්න බැරි විදිහ. ඒ නිසා දැන් ගොඩාක් ඔය වෛද්‍යවරු ගොඩක් දියුණු මිනිස්සු ගොඩක් වෙලාවට බනහනවා රෙඩි කුරු සතිපට්ඨාන පොත නිතර කියවනවා. ඒක ජීවිතය කඩනාඩිය වගේ තමන්ගේ ජීවිතේ ඒකේ දැනුමින් බේස් කරගෙන බලනවා. ඒක එච්චරයි. මේ ඒ අතරේ යුතුයකම් පන්සලට දෙවෝපියන්ට නෑන්ට සමාජයට වෙන්න තියෙන යුතුයකම් ටික උපරිම කරනවා. දැන් කරගෙන ඉන්න උත්සාහය. If one fully annihilates සම්පූර්ණයෙන්ම නැති කරනවා. clinging grasping it becomes arahant. එතකොට මෙන්න මේ උපා දියති. එතකින් ලෝකේ උපාදීයති. මේ උපාදාන කරගෙන එක සම්පූර්ණයෙන් නැති වෙච්ච කෙනා නම් අරහත්. Mind with no clinging has no sorrow and suffering. එතකොට යාට දුකත් මානසික දුකත් නෑ suffering එහෙම කායික දුක් වලටපත් වෙන්නේ නැහැ. ස්වාභාවිකව අත්විඳින කායික දුක් වලදී කියන්නේ මනස දුක් වෙන්නේ නැති ප්‍රශ්නේ තියෙන්නේ. ලෙඩ වෙනවා, පිළිකා හැදෙන්න පුළුවන්, කැපෙන්න ඕන එකක් වෙනවා. නමුත් ඒවා එහෙම වෙන ස්වභාවයක් පවතින නිසා ඒවා වෙනවා කියන එක දකිනවා නිසා ඒ වේදනාව අරමුණක් වෙන්නේ නැහැ කඩා වැටීමට මානසිකව. Practice letting go. අතහැරීම පුරුදු වෙනවා. Giving up gradually. ක්‍රමිකව යනවා. One can enjoy freedom. දැන් මෙයා නිදහස භුක්ති විඳිනවා. To the extent he gives up. අතහැරපු ප්‍රමාණයට නිදහස භුක්ති විඳිනවා. ගොඩක් දැඩිවම අපි එල්ලිලා ඉන්නවා නම් හැම වෙලාවෙම එකට කෝඩ් කරලා බලන්න ඕනේ, කොවිල්ල බලන්න ඕනේ, වෙන කෙනෙක් දාලා බලන්න ඕනේ. ඒක නඩත්තු කරන එක කියන්නේ හරිම අවහේසකර වැඩක්. දැන් එහෙම මුකුත් නැහැ. ඒ වගේ ලොකු ටික කරලා පොඩි ටික එක ඉන්නවා. The mind with no clinging at all is arahant. ඒ අපේක්ෂා බලාපොරොත්තු මුකුත් නැති. ඒවාම්පිකෝ භික්ඛවේ භික්ඛු කායි කායානුපස්සී විහෙර. මේ විදිහටයි මේ කායික ක්‍රියාවලිය තුලින් කායික ක්‍රියාවලීන් දෙසම බලන ධර්මතාවය ක්‍රියා 14ක් ඇතුළේ පෙන්වන එක ආරම්භ වෙන්නේ. අපි එක කොටසකට එතන ආවේ 14ක් පෙන්වන තැන. Thus the practitioner stays. මේ ආකාරයට මේ යෝගියා වාසය කරනවා observing and නිරීක්ෂණය කරමින් bodily activities කායික ක්‍රියාවන් through consciousness තමන්ගේම ආධ්‍යාත්මය. There he sees how consciousness is on its own process. There he sees එහිදී ඔහු දකිනවා how consciousness කෙසේද ආධ්‍යාත්මය is යන්නේ පවතින්නේ on its own process. ඊටම ආවේනික ක්‍රියාවලියක් තුළ එය ගොඩනැගී යන්නේ කොහොමද? When bodily activities in progress කායික භෞතික ක්‍රියාවලියක් එසේම ක්‍රියාත්මකව පවතින විට සජීවී ශරීරයක් තුළ මානසික ධර්මතා ඒ එකිනෙක ගැටෙමින් එකිනෙකට එකක් උදව් වෙමින් මේකේ ජීවිතය පැවැත්ම තහවුරු කරමින් ඉදිරියට යන හැටි බලමින් ඉන්න එක තමයි එතකොට මේ කායානුපස්සී විහෙර. And the practitioner stays observing bodily activities in progress in terms of external phenomena.
එතකොට දැන් මේ යෝගියා ස්ටේස් වාසය කරනවා observing නිරීක්ෂණය කරමින් bodily activities කායික ක්‍රියාවන් in progress ක්‍රියාත්මකව පවතින in terms of external phenomena බාහිර ධර්ම සම්බන්ධව බහිද්ධාවා කායි කායානුපස්සී. The practitioner stays observing bodily activities both in mind and in terms of external phenomena. අජ්ජත් බහිද්ධාවා කායි කායානුපස්සී. ආධ්‍යාත්මිකවත් බාහිරවත් තමන්ගේ කායික ක්‍රියාවලියට විවිධ ස්පර්ශ ධර්මතා තුලත් වගේම මනසත් මේ දෙක එකටම ක්‍රියාත්මක වෙන හැටි දකින්න. දැන් ඉගෙන සමහර වෙලාවට කායානුපස්සී කායික ක්‍රියාවලියක් වෙනවා මනස සම්බන්ධයක් නැහැ. සමහර වෙලාවට හුස්ම අපි ඒකට සතිමත් නොවී කරොත් මනස සම්බන්ධ නැහැ නිකන් උහි වෙනවා අපි දැක්ලත් දන්නේ. ඒක දැන් කායානුපස්සී වල දැන් දකින්න. අජත්ත කායානුපස්සීදී මනස දකින්න. අජත්ත වෛද්‍යාවා කාය එතකොට මේ කයයි සිතයි ඒකට කයට විවිධ දේවල් සම්බන්ධ වෙලා ඒ ඔක්කොම හේතු ධර්මත් එක්ක ක්‍රියාත්මක වෙන හැටි පේනවා. දැන් මේවා නිකන් පේන්නේ දැන් අපි කඩේට බඩු ගේන්න යනකොට වැඩට යනකොට කවුරු හරි කතා කරේ. එතකොට මේ අපේ ජීවිතයේ මේ ක්‍රියාවලිය අපි දකින්නේ නැහැ. එතකොට දැන් දැන් බුද්ධාගමයි ආගම් අතරයි වෙනස. ලෝකේ බුද්ධාගම එකයි තියෙන්නේ අනිත් ඔක්කොම ආගම් තියෙන්නේ. ඒතර ආගමකින් කරන්නේ මිනිහා නොපෙනෙන අනන්තයේ විතකට විශ්වාසය පදනම් කරගෙන යොමු කරන එක. දැන් බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම ඇතුළේ කරන්නේ ජීවිතයේ තුලටම පුද්ගලයාව යොමු කරනවා. කියන අපේ අවයව ටික එළියට ගහලා තියෙන ෆ්ලෑෂර් වගේ. ඒ ටික ඇතුළට හරවන එක තමයි මේ ක්‍රමානුකූලව කරන්නේ. තමන්වම දකින්න. එතකොට ඒ තමන්ගේ ක්‍රියාවලිය දැකීම විශ්වීය ක්‍රියාවලිය වගේම තමයි. දැන් අපිට පේන මේ පවතින ජෛව ගෝලයක් පේනවනේ මේක උඩින් බලනකොට මහා විශ්වවන ක්‍රියාවලියක් මේ පේනවා මේ සමස්ත ජෛව ගෝලයක්. ඒ වගේ වාඩි වෙලා භාවනා කරන කෙනා ඇතුළත ඒ වගේම විශාල ක්‍රියාවලියක් සිදු වෙනවා. මේ නමුත් අපි දකින්නේ පවතින මේ නාමපද නිසා ක්‍රියාවලිය නෙවෙයි. Thus he stays observing. මේ විදිහට ඔහු වාසය කරනවා නිරීක්ෂණය කරමින් the arising phenomenon of the body. සමුදය ධම්මානුපස්සීව. Thus he stays. මේ ආකාරයට වාසය කරන observing the passing away of phenomena of the body. වය ධම්මානුපස්සීව. Thus he stays observing arising, observing of he stays observing of arising and passing away of phenomena of the body. Samudaya vaya dhammanupassīva. ඇතිව නැති වෙන යන ධර්ම. Here at this stage he develops some understanding of his own body. දැන් ඔහුගේම භෞතිකය ක්‍රියාකාරීත්වය ඒකේ පස්සද්ධිය ඒතරුන් ඇති කරන සියලු දේ දකින්න. දැන් කැපැත්තකින් මේකේ සමහර තන්ත්‍රයාන තැන්වල පෙන්නනවා මේ ඇති කරලා භාව මේ කාය පස්සත් කායිකව ඇති වෙන සියුම් සංහිඳියාව මනසට තාම ප්‍රීතියක් ගෙන දෙන තැනක්. ඒ ඇති වෙන සමාධිය දිනු වෙනවා භාවනාවේ උපරිම තැනකට ඉන්නකොට හරිම මේ සතුට විතරක් දැනෙන තැනක් තියෙනවා. ඒක අනිත්‍ය බව දකිනවා මේ තේරවාදී ක්‍රමයට අනුව නිතරම. නමුත් අර සතුටත් එක්ක කටයුතු කරන අවස්ථාව එනවා. එතකොට ඒ සතුට මේ ගොඩක් උදාහරණ වලින් ඒක පැහැදිලි කරලා තියෙනවා අපි ඉස්සරහට. He understands that mere existence of an entity of this body is only to establish mindfulness. He understands. So තේරුම් ගන්න. That mere existence of an entity of this body මේ ශරීරය පැවැත්ම කියලා ගන්න එක is only to establish mindfulness. පවතින ජීවිතයක් ගැන යම් ආකාරයක හෝ අදහසක් වෙනවා නම් ඒ එහෙම ඇති කරගන්නේ establish
to establish mindfulness. සතිය ස්ථාපනය කරයි. Not because such exist in real. යථාර්ථවත්ව එහෙම පුද්ගලෙක් ඉන්නම නිසා නෙවෙයි. other than a process ක්‍රියාවලියක් විතරයි. undergoing constant change නිරන්තරයෙන්ම වෙනස් වීමට වාදිනය වෙන ක්‍රියාවලි මේ ධර්මතාවයක් පමණමයි ජීවිතේ. ඒකට ඒකේ අපිට තර්ක කරන්න පුළුවන් නම් මේවා කාටද විපාක දෙන්නේ මේ කවුද ඉන්නේ. එතකොට නචසෝ නචාඤ්ඤෝ කියන එක අතිශය සාර්ථක උත්තරයක්. මොකද දැන් අඹ ගහකින් මේ ඇටයක් වටලා වෙන අඹ පැලයක් කරනවා මේක වෙන හේකුත් නෙමෙයි අර අඹ ගහක් නෙමෙයි. නමුත් යම් ශක්තියක් මේ අඛණ්ඩව ගලාගෙන යෑම ඒ බීජ ධර්මතාවය ඇතුලේ වෙනවා. බීජ න්‍යාය ඇතුලේ වෙනවා. ඒක තමයි සරලව අනුමානයක් ඇති කරගන්න දෙන්න තියෙන නිදසුන. But in reality, යථාර්ථයට එනකොට only an ongoing process of phenomena. මේ ධර්මතාවල මේ කරගෙන පවතින ස්වභාවයක් විතරයි undergoing momentary subtle change. ක්ෂණයක් momentary ක්ෂණයක් පාසා undergoing යටත් වෙනවා subtle change. තාම සියුම් වෙනසක භාජනයේ වෙමින් ක්‍රියාවලියක් තුළ ප්‍රවාහයක් ලෙස ගලාගෙන යන භෞතික මානසික ධර්මතා සමුදායක්. In this way he stays detached. දැන් මේ අවබෝධය පදනම් කරගෙන අනිශ්චිතෝජ විහෙර. Stays detached. අලින්නේ ගැටෙන්නේ නැතුව. Without clinging. He stays detached. Again. වියුක්තව ඉන්න. පැවැත්මට අවශ්‍ය සම්බන්ධයක් නඩත්තු කරාට ජීවිතයෙන් වියුක්තයි. Without clinging towards anything. මොකවත් දෙසට එළෙන්නේ නැහැ. In the world of mind and matter. නාම ධර්ම වල මොකවත් අල්ලගන්නේ නැහැ. this කියන්නේ පංච උපාදානස්කන්ධය කියන්නේ තදංග වශයෙන් මේ ක්‍රියාවලිය තුල ඉන්න ඒ කල්යාණ ප්‍රත්‍යඥයාගේ යටපත් වෙනවා. ඒක යම් ප්‍රඥාවේ සරල දියුණුවක් එක්ක වීමක් නිසා ඒක වෙන ගැටලුවක් වෙන්නේ නැහැ. This is how the practitioner stays observing bodily activities such activities themselves. එතකොට කායානුපස්සී විහෙරති කියන එක තමයි ඒතන අපි කතා කරන්නේ. එතකොට nature of arising and passing away of phenomena. nature ස්වභාවය of arising and passing away. සමුදය වේ ස්වභාවය ධර්ම of phenomena ධර්මතාවල and impermanence ඒ වගේම අනිත්‍යතාවය related vivid impermanence related ඊට සම්බන්ධ අනිත්‍යතාවය vividly not පැහැදිලිව දැනගන්න. In his life itself. ඔහුගේ ජීවිතය තුළින් සමුදය වය ධර්මතාවය ඊට සම්බන්ධ අනිත්‍ය ධර්මතාවයත් පැහැදිලිව දැනගැනීමෙන් දැනගන්නවා තමන්ගේම ජීවිතය තුළින්. Thus he reaches seeing the reality of all existing phenomena. එතකොට මේ පවතිනවාය කියලා ඉන්ද්‍රියවලට හසු වෙන සියලු ධර්මතාවයන් මේක ඉක්මවලා යන්නේ නැහැ කියන එක තේරුම් ගන්න. මේකම තමයි ඔය මොන විදිහට මොන වේසින් ඉස්සරහට ආවා මේ තේරුම් ගත්ත ධර්මතාවයම තමයි ඕකටත් අදාළ කියන එක තේරුම් ගන්න. ඒවම් බාහුව ඒවම් අනතීතෝති අභින්නම් පච්චේතර. ඒවම් ධම්මෝ ඒවම් භාවි. ඒවම් ධම්මෝ ඒවම් භාවි. ඒ ධර්මතාවය මේ ස්වභාවය අනතීතෝති අභින්නම් කියලා අන්තිමට බාහිරව දකින්න පළ සිරුරු ඇට කැවිලි දැක්කහම එතනදිත් ඒ විදිහටම කල්පනා කරනවා. ඒ විනාශ වෙච්ච දේවල් වල මම මේවා ඉක්මවලා නැහැ මටත් මේකම තමයි කියන්නේ. Further elaborating තවදුරටත් විස්තර කරගෙන යනකොට we can understand that the practitioner lives
දැන් මේ යෝගියා වාසය කරනවා contemplating භාවනානු යෝගීව the bodily activities in progress. එතකොට මේ ක්‍රියාත්මකව පවතින කායික ක්‍රියාවන් දෙස. Certain physical activities of the body occur inside. There are certain physical activities. සමහර භෞතික ක්‍රියාකාරකම් of the body ශරීරයේ occur සිද්ධ වෙනවා inside ඇතුළේ. දැන් උදාහරණයක් ගත්තාම අපි පුරස්ති ග්‍රන්ථි වලින් ශ්‍රාවයක් වැය වෙනවා. එතකොට පිටියුටරි ග්‍රන්ථියෙන් යම් යම් ශ්‍රාවයක් කෙමිකල් එකක් වැය වෙනවා. අපි මේ කතා බහ කරනකොට යම් යම් දේවල් ඒ වගේ මේ ඒ ග්ලෑන්ඩ්ස් වලින් පිට වෙන කෙමිකල්ස් අපිට තේරෙන්නේ නැහැ ඒව යන පිට වෙනවා කියන එක. නමුත් මේ සාමාන්‍යයෙන් මේ chemistry of the body is simply aware. The practitioner is simply aware of the chemistry of the body. මේ ශරීර රසායනිකය පිළිබඳව අතරම අවබෝධයකුත් තියෙන කෙනෙක්. එන මේ ලෞකික විෂයන් වල කලකිරෙන අයනේ සමහර වෙලාවට බෞතරයක් විතර. Some of those activities become sensitive when calmness develops. හැබැයි අර අපි නොදැන හිටපු සමහර ඒවා සංවේදී වෙන්න පටන් ගන්නවා මේ calmness develop. මේ සංහිඳියාව දියුණු වෙනකොට. Further some activities of body සමහර විට ශරීරයේ සමහර ක්‍රියා become sensitive සංවේදී වෙනවා and they arise මතුවෙනවා and occur වැඩ කරනවා in conjunction with mental process of sensation මේ මානසික සංවේදනා ක්‍රියාවලියත් එක්ක in conjunction with ඒවට එකතු. එතකොට දැන් අර අපෑදිලිව තිබිච්ච සමහර කායික හැඟවිලා වගේ වෙච්ච ඒවත් සංහිඳියාව තුළ දැනෙන්න ගන්නවා. එතකොට මානසික ක්‍රියාවලියත් ඒකට බද්ධ කරගෙන ඒ සංවේදීතාවයත් දකිනවා මේ පස්සද්ධිය දියුණු වෙනවා. කායික භෞතිකය සංහිඳන ප්‍රමාණය ඉහළට යන ප්‍රමාණයට අනුව. And external and internal factors effect for activities to occur. The external and internal factors බාහිර සහ ආධ්‍යාත්මික සාධක effect බලපාන for activities to occur ඔය ක්‍රියාවලින් සිද්ධ වෙන්නේ. When being alert on these activities සාවධානිත වෙනකොට මේ කායික ක්‍රියාවලින් වලට the individual can see how they arise and how they pass away. පුද්ගලයාට පේනවා කොහොමද ඒවා මතුවෙන්නේ සහ ඒවා නැති වෙන්නේ. fade away. ඒවා මිලින වෙන්නේ කොහොමද? He keeps on contemplating these subtle activities. එතකොට he keeps on contemplating. He keeps on meditating. එතකොට භාවනාව යෝගීව සිටීම මේ සියුම් ක්‍රියාවලියට ඒකම කරගෙන යනවා. Then he understands that the entity which is taken to be life is a process of activities. ඒකට තේරුම් ගන්නවා ජීවිතය කියලා කියන්නේ මෙවැනි ක්‍රියාකාරකම් ගොඩක් නේ related to body and mind මනසයි කායයි සම්බන්ධ which is constantly undergoing subtle change නිරන්තරයෙන්ම වෙනස් වීමකට භාජනය වෙනවා. ඒක බැලුවාම මේක හැදෙන්නේ මේ වෙනස් වෙන తాවකාලික ධර්මතාවලින්. මේක දැන් පවතින ක්‍රියාවලියක් වෙනස් වෙවි කැරකි ඉස්සරහට යන ක්‍රියාවලිය. දැන් මේක අර පුද්ගල ආත්මීය සංකල්පෙන් අල්ලන්න දැන් දියේවි. If a knowing surface of an individuality or selfness පුද්ගලික බවක් මතු වුණොත් if a knowing surface ඥානමත්තා of an individuality ඒ පුද්ගලිකත්වයේ පිළිබඳ යම් දැනීමක් ආවොත් he takes that to be only mere understanding to develop mindfulness. ඒක සතිය දිනු කිරීම පිළිසම ගන්නවා. Here he knows that realistically an individual doesn't exist. යථාර්ථමය වශයෙන් පුද්ගලයෙක් ඉන්නේ නැහැ කියන එක තවදුරටත් සාහවුරු කරගන්නවා. මොකද එකම දේ මේ සමහර තැන්වල අවධාරණය කර යනවා. මේක ඒ කියන්නේ මේ අවබෝධයේ ජීවිතේම කොටසක් වෙනවා. ඒක හොඳටම මේ තහවුරු කරන්න පුද්ගලයාට.
when he comes to this maturity of understanding, මෙවැනි අවබෝධයේ පරිණතියකට යමෙක් එනකොට he lives detached. ඔහු අසම්බන්ධිතව ජීවත් වෙනවා. ඒ කියන්නේ නඩත්තු කරන්නේ සරල සම්බන්ධතා ප්‍රමාණයක් විතරයි. and clings to nothing in the world. ලෝකේ වෙහෙස කරව ළඟා කරගෙන ඉහිල්ලා ග්‍රහණය කරගන්න දේවල් වලින් ඔහු ඉවත් වෙලා. This is how practitioner lives, contemplating the body in body. Nothing to cling, එල්ලෙන්නේ යමක් නැහැ, but life can be used for the time being. ජීවිතේ ඒ වෙලාවට පරිහරණය කරනවා. ඒ වෙලාවට උපරිම සතුටක් තියෙනවා. So that අතර සතුටක් තියෙනවා. මොකද දැන් අපිට සතුට නැති වෙන්නේ පරණ අතීතයක් හරි නොවිච්ච අනාගතයක් හරි ගිය ගමන් තමයි සතුට නැති වෙන්නේ. දැන් හිටියොත් සතුටේ ඉන්න පුළුවන්. දැන් ඒක දැන් ඒකට දැන් සතුට විතරයි මේ මට්ටමේදී ජීවිතේ බොහෝ විට වැඩි වෙලාවක් තියෙනවා. සරල මේ පිච්චි හිටපු එකෙන් දැන් ගිනි ගොඩෙන් අයින් වෙච්ච ගතියක් දැනෙනවා. But the life can be used, ජීවිතේ පාවිච්චි කරන්න පුළුවන් for the time being ඒ අවස්ථාවට, so that no causes emerge for rebecoming. ඒතර මේ භාවනානුයෝගීව මේ ඉන්න වෙලාවේ දැන් ජීවිතේ පරිහරණය කරනවා. no causes emerge, හේතු මතු නොවන ආකාරයට for rebecoming, භවගාමීත්වයට. භවය ගොඩ නොනැගින විදිහටයි සතිපට්ඨානයේ වැඩෙන වෙලාවේ පැවැත්මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. මොකද අර පස්සම්බය ද්විත්වය තුළ මනස ක්‍රියාකාරී වෙලා ලෝකයේ ගොඩනගෙන තත්ත්වය අවබෝධයෙන් පරිසං වෙන නිසා. Need to be used as dwindling or diminishing the existence. Have need to be used as dwindling. Don't make a way නිවෙන diminishing. නැති වෙවි යන පැවැත්ම dwindling නිකන් ගින්නක් අඩු වෙවි යනවා වගේ. diminishing අඩු වෙන යනවා වගේ එකක් පැවැත්ම අර ගින්න ලොකු ගින්නක් dwindling and diminishing කියනවා. ඒ පල්ලෙහාට ලොකු ගින්නක් අඩු වෙනවා. අන්න ඒ වගේ වෙනවා පැවැත්ම නැමැති ගින්න මේ ක්‍රියාවලිය ඇතුලේ අර මහා විදිහට දැල් වෙන්නේ නැහැ. මෙන්න මෙතන ඉඳලා අපි මනික පොඩ්ඩක් මතක් කරලා මේක අපි නතර කරගන්න යමු. මෙන්න මේ ඉරියාපතකට. දැන් අර නිදාගෙන ඉන්නකොට හැමෝම හොඳයිනේ. කිසි කෙනෙක් නරක නැහැ. ඒ කියන්නේ කවුරුත් හොඳයි කියලා අන්නේ වගේ භාවනා කරනකොට වාඩි වෙලා වුණ කෙනෙක් හොඳ වෙන්න පුළුවන්. නමුත් ඔන්න බුදුහාමුදුරු දියුණු තැනකට මේක අරගෙන ඉන්නේ. දැන් මෙයාව යවනවා ප්‍රායෝගික ජීවන ක්‍රියාවලියට. ඔන්න ඉරියාපත පබ්බා. දැන් ඉන්ද්‍රයන් පරිහරණය කරමින් ඒ ඉන්න ප්‍රජාවත් එක්ක ජීවත් වෙනවා. ඇවිදිනවා, කනවා, බොනවා, යනවා, එනවා. ඔන්න එතෙන්ට එනවා. එතනදී දැන් ඇයි මේ එතෙන්ට දාන්නේ? දැන් ඔයා බලන්න ඔයා ඔය දිනු කරගත්ත දේ දැන් තියෙනවා. මේ ස්වාභාවික මිනිසුත් එක්ක ගැටෙන ලෝකයේ තුල අර අවබෝධ කරගත්ත මනස සංහිඳියාව, ඒ අතහැරීම් ලක්ෂණ, ඒ தත්ත්වය තුල දැන් ඔබට ඔය ඉරියව් පවත්වමින් ජීවත් වෙන්න පුළුවන්ද කියලා දැන් ඔබම බලන්න. දැන් ඔයාලට කේන්ති යනවා නම් අනිත් අය එක්ක ගැටෙනවා නම් ප්‍රශ්න එනවා නම් දැන් ඒ කියන්නේ ඔන්න නැවතත් වාඩි වෙන්න ඕනේ කෙනෙක්. දැන් ඒ වගේ අර මනස අර විදිහටම නියුට්‍රල් වෙනකන් ලෞකිකත්වයෙන් කැඩෙනකන් තමයි අර අභ්‍යාසයට යන්නේ. සසර උරුමයක් නැති කෙනා. කෙලින්ම බණපදයක් අහනකොට උරුම වෙලා නිවන් දකින්න අය වගේ නෙවෙයි නම් අනිත් අයට පොදුවේ මේ අභ්‍යාසය අදාළයි. ඒතර ඒගොල්ලෝ නැගිටලා දැන් ඉදිනදා ජීවන ක්‍රියාවලිය තුලට එනකොට අර අවබෝධය තුල අර අතහැරීම තුල අර ගත්ත දේ ප්‍රායෝගික ජීවිතේ ක්‍රියාත්මක තලයකට එන්න පුළුවන්ද කියන තැනට ඊට පස්සේ ඒ
මේ කායානුපස්සනාවේ දෙවෙනි කොටසෙන් එක්ස්පෙරිමන්ට් එකක් කරන්න බුදුහාමුදුරුවෝ මඟ පෙන්වීමක් කරනවා ඊටාම දියුණු විදිහට නිවැරදි විදිහට තමන්ට තමන් ගැන තීන්දුවකට එන්න. කවුද කියලා. මම දැන් අපි මේ කොටසින් සායනස නතර කරොත් හොඳයි අපි ඉස්සරහට තව වැඩිපුර ගොඩක් තියෙනවා අපිට මේ සෙෂන්ස් කීපයක් මේකට පාවිච්චි කරන්න වෙයි මේ ටික සාකච්ඡා කරන්න. මොකක් හරි අපිට ඔබ වහන්සේලා පොඩි සාකච්ඡාවක් යන්න පුළුවන් අපි මේ කතා කරපු දේවල් සම්බන්ධව සායනස ඉස්සෙල්ලා ප්‍රශ්නයක් අහුවා. excuse me එතකොට ඔතන මේ වඩාත්ම කියන්නේ අවධානය කියනනේ අවධානය. ධර්මතාවයේ කියලා කියන්නේ සතරම පඨවි ආපෝ තේජෝ වායෝ කියන කරුණු එහෙමනේ සර්. සායනස ආයෙ පොඩ ධර්මතාව කියන්නේ ධර්මතාව කියන වචනේ අර්ථවත් උනේ පඨවි ආපෝ තේජෝ වායෝ අපේ ශරීරය තුල ක්‍රියාත්මක වෙන ස්වභාවය. ඒකයි මානසික ධර්මතාවය. ඔව්. එතකොට මේ අපි වෙන්න ඕනේ මේ හැම දෙයක් පිළිබඳවම නිර්වෘල් අවධානය නේද? පිරිසුදු අවධානයමයි දියුණු වෙන්නේ. ඔව් ඔව්.